කවුරු සාදුකාරයක් පවත්වන්නේ නැවත වතාවක් ශබ්ද නගලා සාදුකාරයක් පවත්වන්නේ නැවත වතාවක් ශබ්ද නගලා සාදුකාරයක් පවත්වන්නේ නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti te sangupa samo sukhoti. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික පින්වතුනි, අද ඔබ සෑම දිනාම ඊටාම වටිනා පින්කමක් සිද්ධ කරන්නටයි මේ සහ සම්බන්ධ වෙන්නේ. පින්කමක් කියනකොට ඒකේ විරුද්ධාර්ථය තමයි පව්කම කියන එක. පව තුලින් සසර දුක වැඩි වෙනවා, පින තුලින් සසර සැපය වැඩි වෙනවා. මේ පිනටත් පවටත් දොරටු තුනක් තිබෙනවා. ඒ දොරටු තුනෙන් ඇතිවෙන හොඳ දේවල් පින් බවට පත් වෙනවා. ඒ දොරටු තුනෙන් ඇතිවන නරක දේවල් අකුසල් පව් බවට පත් වෙනවා. මෙන්න මේ පිළිබඳව 100න් ඉන්න එකට අපි සම්මා සතිය කියලා කියනවා. ස්වභාවිකව ඇති වෙන්නේ ගොඩාක් වෙලාවට අකුසල ධර්මයන් තමයි මේ දොරටු තුනෙන්. ඒක නැති කරගන්න දරන උත්සාහයට සම්මා වායාම කියලා කියනවා. ඒක පවත්වාගෙන යන්න පුළුවන් නම් දවසක් දෙකක් අවුරුද්දක් අවුරුදු ගණනාවක් ඒකට අපි සම්මා සමාධිය කියලා කියනවා. මේ හොඳ නරක දෙක තේරුම් ගන්න පුළුවන්කමකුත් තියෙන්නට ඕනේ. මේක හොඳ මේක නරක මේ දොරටු තුනෙන් ගමන් කරන්න කියලා. අන්න ඒකට කියනවා අපි සම්මා දිට්ඨිය කියලා. මේක තේරුම් ගන්න අපි කල්පනා කරලා ඒකට අපි කියනවා සම්මා සංකප්ප කියලා. අන්න ඊට පස්සේ අපේ ජීවිතේ කරුණු තුනක් ඇති වෙනවා. සම්මා වාචා, මේ බණ කියන එකත් සම්මා වාචා. හොඳ වචන කතා කරන්න, දයාබර වචන කතා කරන්න, කාගේවත් හිත්‍රි දෙන්නේ නැති වචන කතා කරන්න, මනස හදවත සසර සංසුන් වෙන්න සම්පවත් වෙන්න පුළුවන් වචන කතා කරන්න සම්මා වාචා. සම්මා කම්මන්ත, අපේ ජීවිතයෙන් අපි සිද්ධ වෙන වැරදි, සත්තු මරණ එක, සොරකම් කරන එක, අනාචාරය හැසිරෙන එක, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එකෙන් වළකින. අන්න අතනදී එන්නේ ඒ අවස්ථාවේදී කුසල් වැඩෙනවා. ඒවා කයෙන් සිද්ධ වෙන දේවල්. සම්මා වාචා කියන්නේ වචනයෙන් සිද්ධ වෙන දේවල්. එතකොට මේ දොරටු තුන තමයි අපේ තිබෙන සිත, කය, වචනය කියන දොරටු තුන. ඔය තුනෙන් සිද්ධ වෙන දේවල් තුලින් තමයි අපේ සසර ගමන නිර්මාණය වෙන්නේ. මෙරි මෙරි ඉපදී යන මේ සසර ගමනේ අපි ගමන් කරන්නේ ඔන්න ඔය කරුණු ඔය දොරටු තුනෙන් රැස් කරගත්ත දේවල් එක්ක. එතකොට සම්මා ආජීව කියලා කියන්නේ හොඳ යහපත් ජීවන මාර්ගයක් අපේ ජීවිතයට සකස් කරගන්නේ. අපි ජීවත් වෙන්නේ කොහොමද, මොන ආකාරයෙන්ද අපේ ජීවිතයට දේවල් ලැබෙන්නේ කියන එක තමයි සම්මා ආජීවය තුලින්. එනිසා පින්කම් කරනකොට අපි කියනවා ධර්මානුකූලව දහඩිය වගුරුවලා දහඩිය මහන්සියෙන් අපේ උපයා සපයාගත්ත දේවල් තුලින් පින් කරනකොට ඒකේ ආනිසංස තියෙනවා කියලා. අන්න සම්මා ආජීවය තුල නිවැරදි වෘත්තිය ගැන සඳහන් කරනවා. අපි කොහොමද
යමක් හම්බ කරගන්නේ. එම හම්බ කරගත්තේ නැත්නම් අපිට පිනක් දහමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම දුක පිළිබඳ අවබෝධයක් ලබලා දුන්නා. දැන් ඔබට දුක කියන එක මේ වෙලාවේදී වැටහිච්ච අවස්ථාවක්. ඒ කොහොමද ඔබට දුක වැටහුනේ? ඔබ ආදරය කරපු, ඔබ හදපු වඩපු ඔබේ දයාබර අම්මා අපව අතහැරලා ගියා. මේ මුළු ලෝකෙම අපිට නැති වුණා වගේ ඒ අවස්ථාවක Tamanට දැනෙන්නේ. ඒ වගේම අපේ නැන්දම්ම වෙන්න පුළුවන්. ඒකත් අපිට ලොකු තද වශයෙන් දැනෙනවා. හැබැයි අම්මා හා සමාන නෙමෙයි. ඒහා සමාන වේහා කිට්ටුවෙන් යන සංවේගයක් දැනෙනවා. එතකොට ආච්චි අම්මා ඒ අතිනොත් අරහා සමානව හැබැයි අපේ ඥාති කියන කොටාරක පොඩ වෙනස් වෙලා යනවා. සමහරු ඉන්නවා ඒගොල්ලොන්ට සම්බන්ධකමක් නැති නිසා ඒ තරම් අවබෝධයක් නැහැ දුක. අන්න බලන දුක අපිට අවබෝධ වෙන්න හැටි, දැනෙන හැටි වෙනස් වෙනවා. මේ විදිහට මේ දුක තේරුම් ගන්න එක සරල දෙයක් නෙමෙයි. හැබැයි ඒක දුක තේරුම් ගත්තාම සසර ලොකු සැපයක් අපිට අත්පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ සැපේ පළවෙනි එක තමයි අපි හොඳ මනුස්ස ජීවිතයක් ගත කරනවා. අපි කාලය නාස්ති කරන්නේ නැහැ. අපි සසර දිනුමක් ඇති කරගෙන සසර අනතුරකට වැටෙන්නේ නැතුව ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට දවස ගානේ බණ අහන්න ආපු රජ කෙනෙක් තමයි කොසල් රජුරුවෝ. බලන්න රජ කෙනෙක් වෙලා මොනවද අඩුපාඩු? නමුත් දිනපතා පුදුම ඕනෑකමකින් බණ අහන්න එනවා. දවස ගානේ එනවා පන්සල. එක දවසක් ආවා කෝසල සංයුක්තය කියලා කොසල් රජුරුවන්ටම කියපු බණ කොටාසියක්ම තියෙනවා. එක දවසක් ආවා බොහොම කනගාටුවෙන්, හරි දුකෙන් ආවා. බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි අද වෙනස් මොකද්ද හේතුව? අනේ බුදුරජාණන් වහන්සේ මම ආදරය කරපු, මගේ ජීවිතේ වගේ සලකපු මගේ ආච්චි අම්මා නැති වුණා. ස්වාමීනි මට හුඟක් ධනෙ තියෙනවා. ඒ ධනෙ දීලා එතුමිය නවත්ත ගන්න පුළුවන් වුණා නම් මම ඒක කරනවා ස්වාමීනි. මට හුඟක් මේ රජයේ බලය තියෙනවා. මම ගම්වරයක් හරි දෙන්න දීලා ආච්චි අම්මා තියාගන්න තිබුණා නම් මම ඒක කරනවා ස්වාමීනි. නමුත් බුදුහාමුදුරුවනේ මේ ලෝකේ අපිට ඕනම සමහර වෙන දේවල් නතර කරන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් නතර කරගන්න බැරි එකම දෙයක් තමයි මේ මරණය කියන එක. අනේ ජීවිතේ පිළිබඳව අවබෝධයක් ඇති කරගත්ත කොසල් රජතුමා බොහොම ඕනෑකමින් අද දවසේ මේ අපි ධර්මානුශාසනාව සඳහා සිහිපත් කරන අරමුණු කෙරෙහි හොඳ අවබෝධයක් අපිට ලැබලා දෙනවා. ඉතින් අද විශේෂයෙන්ම මේ හැම දිනාම සහසම්බන්ධ වෙලා විශේෂ පින්කමක් මේ නිවසේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ජනක අලහප්පෙරුම මහත්මයා, අරුණ අමරසිංහ නෝනා මහත්මියත්, නෙත්මි පාරමිතා දියණියත්, සංදීප් පුතණුවනුත් පවුලේ සෑම දිනාම හැටියට ඉතා වටිනා යුතුයකමක් ඉෂ්ට කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පසුගිය 11 වෙනි සඳු දින අභාව ප්‍රාප්ත වෙච්ච ලීලා නෝනා අමරසිංහ මෑණියන් සිහිපත් කරමින්
එතුමියගේ සසර ගමන සුවපත් කරන්නට පුංචිම දියණිය වන අරුණි අමරසිංහ මහත්මිය මේ විශාල පිරිසක් නිවසෙත් සම්බන්ධ කරගෙන අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගෙන අද දවසේ මොනතරම් දුෂ්කරතා තිබුණත් විශේෂයෙන් අපිටත් වෙන වැඩසටහන් තියෙන නිසා ටිකක් රාත්‍රී වුණත් කොහොම හරි මේ පින්කම කරන්නට ඕනේ කියලා. ඒ වගේම මේ සත්‍යන්තේ අපිට ඉඩක් නොතිබුණත් අපේ ජනක මහත්මයා කොහොම හරි මේ දේ කළොත් අපිට ලොකු ආශිර්වාදයක් හාමුදුරනේ හිතට සැනසෙල්ලක් කියලා සිහිපත් කරපු නිසා වෙනත් ආගමික කටයුතුත් අපි වෙනස් කරගෙන අද දවසේ මේ වෙලාවේ මේ ධර්මානුශාසනාව පවත්වන්නේ අපේ හිත හරි ගස්ස ගන්න. අපිට මේක අවබෝධ කරගත්තත් දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අපි මේ මෑණියන් දැක නොතිබුණත් අපිට එතුමියගේ ජීවිතය ගැන බැලුවාම එතුමිය බොහොම පින්වන්ත අම්මා කෙනෙක් බව පේනවා. අවුරුදු 94ක් ජීවත් වුණාම ආයේ ඉතින් සසර වාසනා ගුණ සසර පින්කම් ගැන ආය අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. කෙනෙක්ගේ ජීවිතේ ලබන්න පුළුවන් උසස්ම සම්පත්තිය තමයි ආයු සම්පත්තිය. අද වගේ කාලෙක මේ වගේ වසංගත වදුරු තියෙන අවස්ථාවක ඒ වගේ පරමායුෂයක් භුක්ති විඳ කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මා සංසාරේ හුඟක් පින් කරපු කෙනෙක් වෙන්නට ඕනේ. සසර ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන් නොකරපු සත්ව හිංසාවක් සමහර වෙලාවට අතින් පයින් මරණය වද වේදනා නොදුන්නට සමහර හිතින් සමහර අය මරනවානේ නිතරම. එහෙමවත් නොකරපු කෙනෙකුට තමයි පරමායුෂයක් දීර්ඝායුෂ සම්පත්තියක් ලබන්න පුළුවන් වෙන්නේ. එනිසා එලීලා නෝනා අමරසිංහ මෑණියන් සංසාරේ පින් කරගත්ත කෙනෙක් වගේම තමයි මේ ජීවිතේ තුඟක් පින් කරගත්ත කෙනෙක් කියලා අපි දන්නවා. අපි අහලා තිබෙනවා. එතුමිය නොදැක්කත් අපි අරුණි අමරසිංහ නෝනා මහත්මිය දැකලා තිබෙනවා. එතුමිය බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. බෝසතාණන් වහන්සේ පාරේ යනකොට කිසා ගෝතමිය කියනවා මෙබඳු වූ දරුවෙක් හදපු අම්මා තාත්තා නිවිච්චය වෙන්න ඕනේ කියලා. ඒ වගේ අපිට දරුවෝ දැක්කම දෙමව්පියෝ ගැන කියන්න පුළුවන්, දෙමව්පියෝ දැක්කම දරුවෝ ගැන කියන්න පුළුවන්. ඉතින් ඒ දරුවෝ දැක්කහම අපිට ඒ මෑණියන් බොහොම නිවිච්ච කෙනෙක් වෙන්නට ඕනේ, බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙන්නට ඕනේ, පින්වන්ත කෙනෙක් වෙන්නට ඕනේ කියලා අපිට අවබෝධයක් එනවා. විශේෂයෙන් ජනක මහත්මයා විශාල මහන්සියක් අරගෙන රට ජාතිය ආගම වෙනුවෙන් ලොකු සේවයක් කරන කෙනෙක්, ලොකු කැපවීමක් කරන කෙනෙක්. බොහෝ දෙනෙක් නොකරන, බොහෝ දෙනෙකුන්ට උවමනාවක් නැති කොටසක් ඉෂ්ට කරන කෙනෙක්. ඉතින් ජනක මහත්මයාට එබඳු වූ ශක්තියක් එන්නේ දයාබර ස්වාමි දියණියක් ඒ පිළිබඳ අවබෝධය තියෙන කෙනෙක් තමන්ගේ ජීවිතයේ ඉන්නකොට. ඉතින් ඒ නිසා ඒ යම්කිසි සමාජයේ රට ජාති ආගම වෙනුවෙන් යම් සේවයක් කරා නම් අපි මේ වෙලාවේ පින්කමක් හැටියට සලකලා ඒ සේවය කරන්න මේ දරුවන් හදා ගන්නට හොඳ ස්වාමි දියණියක් මේ ලෝකෙට බිහි කරපු ඒ අම්මට මේ වෙලාවේදී මේ පින් අනුමෝදන් කරන්නේ. මා එක පුවතක කියුවා එක තාත්තා කෙනෙක් සිංගප්පූරුවේ තමන්ගේ දුව විවාහ කරලා දෙන දවසේ කියනවා මම හොඳට මගේ දුව බලාගත්තා. මම හිතනවා ඔබත් එහෙම කරයි කියලා. එහෙම කරන්න බැරි නම් දුක්පද වේදනා දෙන්න එපා, මට ඒක බරක් නෙමෙයි කියලා තාත්තලා අම්මලා කියනවා. ඉතින් ඒ නිසා මේ අම්මලා තාත්තලා දරුවෝ තමන්ගෙන් ඈත් වෙලා ගියත් දෙමව්පියෝ අපේ ජීවිතේ සදාකල්ම ඉන්නවා. දෙමව්පියන්
අපි අපේ ජීවිතවල දෙමව්පියන් නිතරම හදවතේ තියාගෙන ඉන්න. ඒක තමයි දෙමව්පිය කියලා කියන්නේ. බැඳීම ඇති වෙන්නේ අම්මා කියන දසමාසයක් කුසේ තබාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරපු එකම කෙනා තමයි අපේ අම්මා. ඒක අපිට සුළු කොට සලකන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් විශේෂයෙන් අවුරුදු 94ක් වගේ දීර්ඝායුෂයක් ගත කරපු අම්මා බොහොම නිරෝගීව සතුටින් හිටියා කියලා අපි අහලා තිබෙනවා. අන්තිම දවස් කීපේ පොඩ්ඩක් ස්ට්‍රෝක් එකක් වගේ හැදිලා වීල් චෙයාර් එකේ හිටියත් මේ වගේ වයසක අපිට ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි වුණත් එතුමිය බොහොම සතුටින් බොහොම සිහි කල්පනාවෙන් කටයුතු කරා කියලා අපිට අහන්න ලැබුණම අපිට සසර එතුමිය කරපු පින්වල බහිමය මතක් වෙනවා. ඒ වගේම එතුමිය මේ ලෝකෙට දරුවන් 4 දෙනෙක් 5 දෙනෙක් බිහි කරපු ශ්‍රේෂ්ඨ කාන්තාවක්. වැඩුමහල් පිරිමි දරුවෙක්, ගෑනු දරුවන් 4 දෙනෙක්. අපේ මේ පවුලේ බාලම කෙනා තමයි අරුණි නෝනා. ඉතින් අරුණි නෝනා එක්සත් රාජධානියේ එංගලන්තේ ජීවත් වෙන්නේ. අම්මව බලාගත්තේ ලංකාවේ ඉන්න අයියත් අක්කලා 3 දෙනා. මට කියපු දෙයක් තමයි අනේ හාමුදුරනේ අපිට මෙහි ඉඳන් මොනවද කරන්න පුළුවන්? ඒ අය තමයි ඔක්කොම බලාගත්තේ ඔක්කොම කටයුතු කළේ කියලා. ඒ අතින් ඒ සහෝදර අය බොහොම ආදර්ශ සම්පන්න විශේෂයෙන් අරුණි නෝනටත් ජනක මහත්මයාටත් උවමනාවක් තිබුණා. ඒ අයට පින් දෙන්න. ඒ අය ලැබිච්ච එකත් මේ අයට ලොකු වාසනාවක්. ඒ නිසානේ ඔයගොල්ලන්ට මෙහි ඉඳගෙන මේ කටයුතු කරගන්න පුළුවන්කම ලැබුණේ යුතුයකම් කොටස ඉටු කරපු නිසා. ඒ නිසා තමන්ට කරන්න පුළුවන් ආර්ථික වශයෙන් උදව් උපකාර පමණයි. account එකකට සල්ලි ටිකක් දාන එක විතරයි. ඒ වියදමකට බෙහෙත් ගන්නට කරන අඩුපාඩු වලට සලකන එක විතරයි. නමුත් ඒ වගේ සල්ලි වලිනුත් කරන්න බැරි කොටසක් තමයි ඒ අය තමන්ගේ ජීවිතේ කැප කරගෙන අම්මා වෙනුවෙන් සිද්ධ කරපු බව අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඒක අපි මේ වගේ තැන්වල කියන්නේ මේ හැමෝන්ටම මේක ආදර්ශයක් හැටියට ගන්න පුළුවන් දෙයක්. ඔබට කරන්න පුළුවන් නම් ඔබ පුළුවන් තරම් දෙමව්පියන්ට ඒ උපස්ථානය කරන්නට ඕනේ. ඒක බුදු කෙනෙකුට කරන උපස්ථානයක්. සම්මා දිට්ඨිය කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන ඊටාම වටිනා දේ. සම්මා දිට්ඨියටපත් වෙන්නට නම් අම්මා තාත්තා කියලා විශ්වාසයක් අපි තුල තියෙන්නට ඕනේ. අපිව නිර්මාණය කළේ ඒ අය කියලා අපි තුල විශ්වාසයක් තියෙන්නට ඕනේ. නිසා අම්මට තාත්තට සලකන්නේ නැති කෙනා සම්මා දිට්ඨියකටපත් වෙන්නේ නැහැ. එනිසා විශේෂයෙන්ම ඒ දරුවන් ලංකාවේ ඉන්න ඒ යුතුයකම් හොඳට ඉෂ්ට කරා කියලා අපිට දැනගන්නට ලැබුණා. විශේෂයෙන්ම අරුණි නෝනා බොහොම වටිනා කතාවක් කිව්වා හාමුදුරනේ. අම්මලා තාත්තලා දරුවෝ පොඩි කාලේ කිලිටි විදියට කැතකුණු විදියට තියන්නේ නැහැ. කැතකුණු අතගාලා පිරිසිදු කරලා ලස්සනට පිරිසිදුව තියෙනවා. හැබැයි අම්මලා තාත්තලා වයසට ගියාම ඒ අයට ඒ ටික කරගන්න බැරි වුණොත් ඒ අය කිලිටියට අපිරිසිදුව කැතකුණු එක්ක තියෙන එක දරුවන්ට වග වෙන්නේ නැහැ, වටින්නේ නැහැ. එනිසා ඒ ලංකාවේ ඉන්න සහෝදර පිරිස අම්මව හොඳට පිරිසිදුව හොඳට රැක බලා ගත්තා. ඒ අම්මා අන්තිම මොහොතේ අත් දෙක ඔස්සලා සිහිපත් කරාලු මාව බලාගත්තට බොහෝම පිං කියලා. බලන්න මොනතරම් කෘතවේදී ජීවිතයක්ද මේ මෑණියන් ගත කරලා තිබෙන්නේ කියලා.
දරුවෝ විතරක් නෙමෙයි මුණුබුරු මිනිබිරියොත් බොහොම ඕනෑකමින් ආච්චිට ගෙදරින් එළියට යනකොට ආච්චිට වැඳලා ඒ සෙනෙහස දීලා ඒ වගේම තමයි ගොඩාක් දෙනා ජීවත් වෙන්නේ පවුලේ ප්‍රධානියා හැටියට තියාගෙන කටයුතු කරා කියලා සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් එතුමිය එබඳු ආදරයක් වගේම සෙනෙහසක් වගේම අපෝපස්ථානත් ලැබලා දුක් විඳින්නේ නැතුව ජීවිතේ පරමායුෂයකුත් භුක්ති විඳගෙන කටයුතු කරපු බව සඳහන් කරන්නට යෙදුණා. එනිසා විශේෂයෙන්ම මේ වෙලාවේදී අපි සිහිපත් කරන්නට ඕනේ ඒ දරුවන් හැටියට හැමදෙනාම ඊටාම වටිනා පින්කමක් සිද්ධ කරගෙන ඉතින් අද මේ නිවසට අන්තර්ජාලය හරහා ඔබ සෑම දිනාම සහ සම්බන්ධ කරගෙන මට තේරිලා මේ කියන වෙනස. එයා පවුලේ කෙනෙක් නෙමෙයි. එයාට දැනෙනවා පවුලේ කෙනෙක් නැතිලා කියන. ඉතින් ඕගොල්ලෝ බණ අහනවා වගේ යා මෙතන ඉස්සරහට ඕගොල්ලෝ නාර කැලේ ඉඳගෙන බණ අහන්නේ හැංගිලා. මූණ දැක්කොත් හාමුදුරුවෝ මොන හරි දෙයක් කියයි කියන හැංගිලා වන්නා. ඉතින් මේ සත්තු සීපා වුණත් කතා කරන්න බැරි වුණාට ඒගොල්ලන්ට අපිට වඩා දේවල් තේරෙනවා. එහෙම දේවල් සමහර සත්තු ඉන්නවා සමහර අය අසනීප වුණාම ඒගොල්ලෝ තමයි ගොඩක් දුරට ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම පහුගිය දවස්වල පන්සලට ආව ලංකාවෙන් ඉඳලා අම්මා කෙනෙක් ආවා කියලා දරුවෝ ටිකත් එක්ක ආවා දානි දෙන්න. කවදාවත් නාපු පුසේ මේ පන්සලට ආවා අල්ලපු ගෙදර තියෙන. අඬා මේ ගෙදර ඉන්නවා වගේ යනවා. ඊට පස්සේ මට අම්මා කියන හාමුදුරනේ මම ලංකාවේ ඕපනේජ් එකක් කරනවා මේ අනාථ වෙච්ච පූසෝ බලා ගන්නවා අපේ ගෙදර පූසෝ 50ක් විතර ඉන්නවා. මම මේ සත්තුන්ට අපිට වඩා විවක්ති. ඒ නිසා මේ අපිට නොතේරුණු දේවල් නොතේරෙන දේවල් අපේ විශ්වයේ තියෙන ඒ අම්මගේ ආශිර්වාදයේ ඒවා තුලින් අපිට යම් කිසි විදිහක අම්මා සතුටු වෙනවා කොහේ හරි ඉඳගෙන දරුවෝ අපිව අමතක කරන්නේ නැතුව අපිව සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. ඒ නිසා Zoom එකෙන් ෆෝන් එකක් දාගෙන ඉන්න බැරි පූසා මේ කම්පියුටර් උඩින් ඇවිල්ලා මෙතෙන්ට ලායි. ළඟටම. ඒ වගේ මේ පවුලේ සමාජිකයෙක් වෙච්ච යත් මේ සඳහා සම්බන්ධ කරගෙන අපි ඒ දයාබර මෑණියන් සිහිපත් කරලාද මේ පුණ්‍යානුමෝදනා ධර්මදේශනාව පවත්වන්නේ. ඉතින් ඒ විශේෂයෙන්ම අපි ගුණ ගායනාවකට වඩා මේවා සමාජයේ පිරිහි යන ගුණ ධර්ම ඒවා ගැන අපි මතක් කරේ නැත්නම් මේ දරුවන්ටත් ඒවා ගැන අවබෝධයක් නැතුව යනවා. ඉතින් විශේෂයෙන් මා හිතනවා මෙතන ඉන්න දරුවෝ හුඟ දෙනෙකුට සිංහල තේරෙනවා කියලා. You don't have to say in English, ne? Therefore, I will continue to say in Sinhala, so perhaps later you can get some translation. එනිසා බොහොම සතුටු වෙන්න අද ඊටා වටිනා පින්කමකට ඔබ අප සෑම දිනාම සම්බන්ධ වෙන්නේ. ඒ වගේම යුතුයකමකට ඔබ අප සෑම දිනාම සම්බන්ධ වෙන්නේ. මේ සමාජයේ පවතින්නේ යුතුයකම්මත්. ඔබ අප හැම දිනාම උදේ නැගිට්ටම අපේ ජීවිතය පිළිබඳ ලොකු සතුටක් ඇති කරගන්නට ඕනේ. හැබැයි ඔබට නම් එහෙම දැනෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ ගොඩාක් ඉන්නේ අර කියන ක්‍රැට් රේස් එක කියනවා වගේ කොහොමද දවල්ට කන වේල හොයාගන්නේ, රැයට කන වේල හොයාගන්නේ,
වතුර බිල ලයිට් බිල ගෙවන්නේ කොහොමද කියන මේ මැෂිමක තමයි ජීවිතේ නැමැති ජීවත් වෙන්නේ. අනිත් අයගේ යුතුයකම් ටික ඉෂ්ට කරන්නේ කොහොමද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔය හැමදේම කරන්න අපි ජීවත් වෙලා ඉන්න ඕනනේ. ඒ නිසා අනේ උදේට නැගිට්ටම මම තාමත් ජීවත් වෙනවනේ කියලා සතුටු වෙන්න කියලා. මගේ ජීවිතේ මට තව දවසක් ලැබුණානේ කියලා සතුටු වෙන්න කියලා. මොකද එහෙම කියන්නේ අපි කවුද දන්නේ මේ රාත්‍රියේ නිින්දට යන කෙනා ඊට පස්සෙන් අවදි වෙයිද කියලා. ගෙදරින් වැඩට යනවා කියන කෙනා ආපහු ගෙදර ඉයිද කියලා කවුද හිතන්නේ? පහුගිය දවස්වල ඇති වෙච්ච නිවුස් වල දැකපු මරණ සංඛ්‍යාව දැක්කහම අපි තාමත් ජීවත් වෙන එක ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. ඒ තරම් අවිනිශ්චිත දෙයක් තමයි ජීවිතය කියලා කියන්නේ. හැබැයි අපි ඒක take it for granted. අපි හිතන් ඉන්නේ අපිට එහෙම දෙයක් නැහැ. අපි සදාකාලික වශයෙන් ජීවත් වෙනවා කියලා. එනිසා මේ ජීවිතේ බොහෝම අස්තිරයි. අපි බොහොම ටික කාලයයි ජීවත් වෙන්නේ. ඒ කාලය තුල අපි කළ යුතු යුතුයකම් රාශියක් තියෙනවා. අන්න ඒ යුතුයකම් රාශිය ඉෂ්ට කිරීම තමයි අපේ තියෙන උසස්ම මනුස්ස ජීවිතේ. ඒවා යුතුයකම් පටන් ගන්න බුදුරජාණන් වහන්සේ සිගාලෝ වාද සූත්‍රයේදී මිනිස්සෙකු විසින් කළ යුතු යුතුයකම් 61ක් ගැන සඳහන් කරන්ට යෙදුණා. ඒ යුතුයකම් 61න් දෙමව්පියන් හැටියට දරුවන්ට යුතුයකම් 5ක් සිද්ධ කරන්නට ඕනේ. ඉතින් අම්මලා තාත්තලා හැටියට ඔය ඇත්තෝ කල්පනා කරන්නට ඕනේ. අපි අපේ යුතුයකම් අපි දරුවන්ට ඉෂ්ට කරනවද? මොනවද අම්මලා තාත්තලා කරන්නට ඕනේ යුතුයකම් දරුවන්ට? පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අම්මලා තාත්තලා දරුවන්ට කරන්නට ඕනේ යුතුයකම කියලා. මා ඒක කියන්න කලින් මම ආසයි අහන්න මෙතන ඉන්න අම්මලා තාත්තලාගේ ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද? ඕගොල්ලෝ කරන්න ඕන පළවෙනි යුතුයකම දරුවන්ට මොකද්ද කියලා. මේ බණ අහන අයගෙන් අහලා බලන්න පළවෙනිම යුතුයකම අම්මා තාත්තා හැටියට ඔබ කළ යුත්තේ මොකක්ද? හැබැයි මේ සිගාලෝවාද සූත්‍රය මතක නම් ඒකෙන් කල්පනා කරලා කියන්නත් පුළුවන්. මොකද්ද අම්මා තාත්තා හැටියට ඔයගොල්ලන්ට තියෙන ලොකුම සම්පත තමයි දරුවෝ. අපි දරුවන්ට දෙන්න ඕන යුතුයකම් 5ක් නම් ඒ 5න් ඉස්සෙල්ලාම එන යුතුයකම මොකද්ද? බලන්න බුදුහාමුදුරුවෝ මොනතරම් ප්‍රඥාවන්තද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පාපා නිවේරන්ති. දරුවෝ වැරදි දෙයින් වළක්වන්නට ඕනේ. නරක දේවල් වලින් අයින් කරන්නට ඕනේ. දුවේ පුතේ මෙයයි හරි මඟ, දුවේ පුතේ මෙයයි නරක දේ කියලා ගැඹුරින් කියලා දෙන්නට ඕනේ. එහෙම කියලා දීපු දරුවෙකුට කවදාවත් වරදින්න හේතුවක් නැහැ. දෙවැනි යුතුයකම මොකද්ද ඔයගොල්ලෝ අම්මලා තාත්තලා හැටියට කරන්නේ? යහපතේ යොදවන්නට ඕනේ. හොඳ දේවල් කරන්න පුරුදු කරන්නට ඕනේ. මේ යුතුයකම් කියන ඒවා බොහොම ගැඹුරින් කල්පනා කරන්න පුළුවන් කොටස්. ඔය අත්තන් දරුවන් නිතර හොඳ දේවල්ම කරන්න පුරුදු කරන්නට ඕනේ. සාමාන්‍ය ජීවිතයක් පොඩි දරුවෙක්ගේ ජීවිතයක් තමයි නිතරම වැරදි දේවල් වලට යොමු වෙන්නේ. දැන් පොඩි දරුවෙක් මෙතන නිකන් තිබ්බොත් මේ මල් ටික ඇදලා දානවා, බෝතලේ කඩලා දානවා, බඩු විනාශ කරනවා. ඒ ස්වභාවය ඒක දරුවගේ. නමුත් අපේ අම්මලා තාත්තලා මොකද කරන්නේ? ඒ දරුවත් එක්ක වෛරයක් තරහාවක් ඇති කරගන්නේ නැහැ. ඒ දරුවට බොහොම ආදරයෙන් කියලා දෙනවා පුතේ ඒ දේවල් කරන්න එපා. අන්න ඒ වගේ තමයි ඔබත් ඔබේ අම්මලා තාත්තලා හැදුවේ. ඒ වගේම තමයි අම්මලා තාත්තලා උපන්දිනයක් වේවා වෙන දෙයක් වේවා පන්සලට එක්කගෙන ගිහින් දානේ පූජා කරලා හඳුන් කූරක් පත්තු කරලා ඉපදිච්ච දවසේ ඉස්කෝලේ යන දවසේ උපන්දිනේ දවසේ විවාහ වෙන දවසේ අපේ හැම දෙයකදීම අපේ අම්මලා තාත්තලා අපිව හොඳ දෙයට යොමු කළේ.
කල්යාණේ නිවේසෙන්ති කියලා බුදුරජාණන් වහන්සේ දෙවනි කාරණාව හැටියට සඳහන් කරනවා. තුන්වෙනි යුතුයකම මොකද්ද බුදුහාමුදුරෝ දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් කරන්න කියලා කිව්වේ? තුන්වෙනි යුතුයකම තමයි හොඳට උගන්වන්න කියලා. ශිල්ප ශාස්ත්‍ර ලැබලා දෙන්න. අද කාලේ ඔය අත්තුනම් කරන්නේ ඉස්සෙල්ලාම කරන්නේ දරුවන්ට පුළුවන් තරම් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න දේවල් කරන්නේ. නමුත් දරුවන්ට බුදුහාමුදුරෝ දේශනා කළේ ඉස්සෙල්ලාම කියලා දෙන්න ඕනේ හොඳ නරක දෙක. එතකොට තුන්වෙනි කාරණාව තමයි සුදුසු කාලයේ විවාහ කරලා දෙන්නට ඕනේ. ඒක අම්මලා තාත්තලාගේ වගකීමක්, යුතුයකමක්. දරුවන්ට ඕන විදියට දේවල් කරන්නේ නැතුව දරුවන්ට නිවැරදි උපදේශයක් දෙන්නට ඕනේ. එහෙම උපදේශයක් දුන්නොත් අද තියෙන පෞල් ජීවිතයේ තියෙන ප්‍රශ්න වලින් ගොඩාක් දරුවෝ දුක් විඳින්නේ නැහැ, පෞල් වල ඉන්න අය දුක් විඳින්නේ නැහැ. අවසානයේදී දෙමව්පියන්ගේ යම්කියක් උපයාගත් දෙයක් තියෙනවා නම් සුදුසු කාලෙ දෙන්න කියලා තමයි බුදුහාමුදුරු දේශනා. ඒ සුදුසු කියන වචනය හරි වටිනවා. එක්තරා දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට තියෙන ආදරය නිසා සුදුසු කාලයකට කලින් වස්තුව දුන්න අන්තිමට දෙමව්පියෝ දෙන්න එළියට දැම්මා. අද අපි මේ කතා කරන අම්මා අවුරුදු 94ක් බොහොම හොඳට බලාගත්තට අපි දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ එළියට දානවා. ඒ මොකද අර යුතුයකම් කොටසේදී සුදුසු කාලෙදී ඒව දේවල් කරලා නොදීපු නිසා. එනිසා දායාදයක් උනත් දෙන්නට ඕනේ සුදුසු කාලෙදී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එන්න එහෙම හදපු අම්මලා තාත්තලාට දරුවෝ මොනවද කරන්නට ඕනේ? දරුවොත් යුතුයකම් පහක් ඉෂ්ට කරන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද මේ යුතුයකම් පහ? ඒ අම්මලා තාත්තලාගේ කීර්ති නාමයට අගෞරව වෙන විදිහට ජීවත් වෙන්න හොඳ නැහැ. මොකද ඕගොල්ලෝ ගිහිල්ලා පාරේ මොන හරි දෙයක් කළොත් ඉස්සෙල්ලාම මිනිස්සු කල්පනා කරන්නේ කවුද මෙයාගේ අම්මලා තාත්තා. ඒ තමන්ගේ පෞල් පරම්පරාවල තියෙන කීර්ති නාමයට අවඩක් වෙන විදිහට කටයුතු නොකරන්න කියලා. ඊළඟට දෙවැනි කාරණාව තමයි මේ අම්මලා තාත්තලාව පෝෂණය කරන්නට ඕනේ. ජීවිතය කියලා කියන්නේ චක්‍රයක් වගේ. ඔගොල්ලන්ට ඉපදුණු කාලේ ඉපදුණු මොහොතේ කැතකුණු අත ගාගෙන ඒවා පිරිසිදු කරගන්න බෑනේ. උඟ දෙනෙක් අපි මේ දරුවෝ නැති අන්දලනේ තියන්නේ නේද? වයසට ගියායින් පස්සේ ඒ මට්ටමටම වැටෙනවා. ඒ නිසා ජීවිතය කියන්නේ අන්නේ වගේ බොහොම දුක් පිරුණු තැනක්. අපි හිතුවට අපිට බලය ශක්තිය තියෙනවා කියලා අපි කවදා හරි අසරණ භාවයටපත් වෙනවා. අන්නේ අසරණ භාවයටපත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අම්මලා තාත්තලා බලා ගන්න නැති දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා වසලේ කියලා වසල සූත්‍රයේ දේශනා කළා තියෙනවා. එහෙම බලා ගන්න නැති දරුවෝ ඉන්නවා නම් ඒ පරාභව සූත්‍රයේ දේශනා කරලා තියෙනවා පිරිහෙනවා කියලා. එහෙම දරුවෙක් එහෙම දේවල් බලා ගන්නවා නම් මංගල සූත්‍රයේ සඳහන් කරනවා ඒක ජීවමාන ආශිර්වාදයක්. අන්න ඒ නිසා අම්මලා තාත්තලා බලා ගන්නට ඕනේ. ඒ අයගේ පෞල් පරම්පරාවල කීර්තියට හානි නොවන විදිහට ජීවත් වෙන්නට ඕනේ. ඒ අයට හොඳ දේවල් කරන්න උදව් කරන්නට ඕනේ. ඒකත් යුතුයකමක්. ඒ අයට පිනක් දහමක් කරගන්න අතේ නිතර යමක් ගැවසෙන විදියට මුදලක් දෙන්නට ඕනේ. ඇඳුම් පැළඳුම් ටිකක් අරන් දෙන්නට ඕනේ. ඒක යුතුයකමක් දරුවන් හැටියට අපි සලකන්නට ඕනේ. අවසානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිය පරලොව ගියාම ඒ දෙමව්පියන් අමතක කරන්න එපා. අතච්ච පන පේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සන්ති. ඒ අය සිහිපත් කරලා මේ වගේ උතුම් පින්කම් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට ඕනේ කියලා දෙමව්පිය. ඉතින් අද දවසේ මේ කරන්නේ පින්කමකට අමතරව යුතුයකමක්.
දරුවෝ හැටියට කරන්නට තියෙන යුතුයකම. මේ යුතුයකම් අපි ඉෂ්ට සිද්ධ කරන්නේ මේ අපේ ජීවිතය අපි බොහොම කෙටි කාලයක් ජීවත් වෙන්නේ. අපි මොනතරම් ශක්ති සම්පන්න කෙනෙක් වුණත් කවදා හරි මරණයටපත් වෙනවා. අපි එනකොට කිසි දෙයක් අරගෙන ආවේ නැහැ. යනකොටත් කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ. දැන් මේගොල්ලෝ මෙතන බණහන අය එංගලන්තයට එනකොට ගොඩාක් දේවල් අරන් ඉන්නේ නැති නේ. නැවක විතර එහෙම නැත්නම් කන්ටේනර් එකක විතර අරන් ඉන්නේ නැති නේද? එහෙනම් සූට් කේස් එකක් වගේ දෙයක් දාන්න. ඒ සූට් කේස් එක අරගෙන එනකොට හිතුවද දැන් තව අවුරුදු 15ක් විතර හිටියොත් මේ සූට් කේස් එකම තියෙනවා. ලංකාවට යන්න ඕන ඊට වඩා ගොඩක් දේවල් අරගෙන යන්න වෙනවා කියලා. ඒ වුණාට අද කොච්චර දේවල් මේ රැස් කරගෙන තියනවද නේද? වැරදිලාවත් යන්න වුණොත් මොකද කරන්නේ? අඩු වශයෙන් 40 ෆුට් කන්ටේනර් එකක් ගන්න. අඩි 40ක කන්ටේනර් එකක් ඕනේ. ඒ ගන්නකොට හිතන්න කොන අඩි 40ක කන්ටේනර් ගත්තම ඊටත් වඩා බඩු තියෙනවා ගෙනියන්න. හැබැයි මොකද කරන්නේ? අත්‍යවශ්‍යම ටික එකතු කරගන්න. අවශ්‍ය නැහැ කියලා හිතන ටික කාට හරි දෙනවා. අවශ්‍ය නැහැ කියලා හිතන. අවශ්‍යයි කියලා හිතනේව දෙන්නේ නැහැ හැම ලේසියෙන් දෙන්නේ. පන්සලටත් ගෙනල්ලා දෙනවා. මේ හාමුදුරුවෝ මේ හොඳ බඩුවක් තියෙනවා. බලන් ගියාම ගෙදර අලුත් එකක් අරගෙන පරණ එක පන්සලට ගෙනවා. ඒ දෙන්නේ පොඩ්ඩක් වැඩක් නැති එකක් තමයි දෙන්නේ. ඒ නිසා මේ රැස් කිරීම අත්හැරීම කියන එක අපේ ජීවිතේ බොහොම සරල දෙයක්. එතකොට අපි මේ ලෝකෙට එනකොට කිසි දෙයක් අරගෙන ආවේ නැහැ. හැබැයි හෙට දවසේ අපි නැති වෙනකොට මේ කිසි දෙයක් අපි අරගෙන නැහැ. ඉන්න මිනිස්සු මේවට මරා ගන්නවා, පණ්ඩු වෙනවා, මැරිච්ච කෙනා නිදහසේ යනවා. මේවා අත්හැරලා දානවා. මේව හැමදේම తాවකාලිකයි. එනිසා වටින්නේ මේ භෞතික දේවල් නෙමෙයි මනුස්සකම්. ඔබ කරපු යුතුයකම් ටික. නැත්තම් මේ කිසි දෙයක් භෞතික වශයෙන් ලබාගත් දෙයක අපි වැඩක් වටිනාකමක් නැහැ. ඒවා අපිට අරගෙන යන්න බෑ. ඒවා අපිට සසරදී පිහිට පිණිස පවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගියක් ගිනි ගන්නවා කියලා හිතන්නේ. මේ ගිනි ගන්න ගෙයින් කොච්චරනම් වටිනා බඩු තිබුණත් අපි හැම බඩුවම අපිට එළියට ගන්නවත් බෑ. අපේ ජීවිතේ ඊට වඩා වටින නිසා අත්‍යවශ්‍යම ටිකක් අරගෙන අපි එළියට යනවා. කොළොන්නාවේ තෙල් ටැංකියට ගහපු වෙලාවේ මම බොරැල්ලේ හිටියේ. 70ම 15ක් ඈතට ගින්න යනවායි කියලා ගණිත වෙලාවේ. රෑ 11ට 12ට මිනිස්සු shopping bag අරගෙන පාරට ගහලා ඉන්නේ. සල්ලි තියෙන ධනවත් මිනිස්සු. ජීවිතේට අපි මොනතරම් ආස කරනවද? සුනාමියට ගිහිල්ලා උදව් කළා. සුනාමිය හැදිලා මාස 3කටත් වැඩි. නිකන් හරි ප්‍රවෘත්ති වලට කොතන ආයෙත් සුනාමියක් එනවා කියලා මම මේ ඇස් දෙකෙන් දැක්කා. මිනිස්සු පාරවල් දිගේ රෑ 12ට එකට මහා පාරේ ඇවිදගෙන දුවනවා. දරුවෝ ටිකක් අරගෙන. එහෙම ගිහිල්ලා අපිට මොනවද ඉතිරි කරගන්න පුළුවන්? මේ මරණයත් එක්ක අපිට කොච්චර දිහුවත් අපි හති වැටිලා කවදා හරි මරණයට ගොදුරු වෙනවා. අපිට ආයේ මේකින් අරන් යන්න දෙයක් මේ භෞතික ලෝකේ නෑ. අපි අරන් යන එකම දේ තමයි අපි කරපු හොඳ නරක දෙක. එනිසා නින්දට යනකොට මේ හොඳ නරක දෙක මතක තියාගන්න. අවදි වෙනකොට අද මට කරන්න පුළුවන් හොඳ දේවල් මොනවද කියලා කල්පනා කරන්න. එතකොට ඔබ හදපු වඩපු අම්මට තාත්තට විශාල කුසලයක් බවට පත් වෙනවා. නිතර සිහි කළ යුතු කාරණා කීපයක් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා. ඒකෙන් ලැබෙන ආශිර්වාදයේ ආනිසංසය අප්‍රමාණයි. මොනවද නිතර සිහිපත් කරන්න කියලා කිව්වේ? ජරා ධම්මෝහි ජරං අනතීතෝති අබින්හම් පච්ච වෙක්ති තබ්බං. අපි හැමදාම මේ විදියට ලස්සනට
ශක්ති සම්පන්නව ඉන්නේ අපි ජරාවටපත් වෙනවා කියලා හිතන්නේ. ඒ වගේම තමයි ව්‍යාධි ධම්මෝමි අනතුතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං අපිට නිතර ලෙඩ දුක් වලටපත් වෙන්නට සිද්ධ වෙනවා කියලා හිතන්නේ. අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං මරණානුස්මෘති භාවනාව ආරක්ෂක භාවනාව නිතර නිතර අපි මේ ජීවිතේ බොහොම කෙටි කාලයයි අපේ මේ ජීවිතේ හැම මොහොතක්ම අපිට වටිනවා ඒ අප්‍රමාදී බව මෙහි කරන්න කියලා සඳහන් කළා. මේ මරණය කියන එක මහා පුදුමාකාර දෙයක්. මරණය අනේ එක ලේසි වැඩක් නෙමෙයි. අපි මේ සිහිනියක්ද දකින්නේ කියලා හිතනවා සමහර විට. මේවා දේවල් ඔක්කොම අතහැරලා දාලා එදාට දරුවෝ ඉන්නවා, මහත්යලා ඉන්නවා, වෙන වෙන දේවල් තියෙනවා කියලා අපිට සමාවක් ගන්න කාලය දික් කර ගැනීමක් කරන්න බැහැ. මරණය සිද්ධ වෙන ක්‍රම තුනක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. සම්මුති මරණ, ක්ෂණික මරණ, සමුච්ඡේද මරණ කියලා. සම්මුති මරණ කියන්නේ මෙන්න මේ වගේ දේවල් අද අපි වගේ කතා කරන පරමායුෂයක් භුක්ති විඳලා මිය පරලොව ගිහපු ඒක සම්මුති වශයෙන් කරන්නේ. ලෙඩ දුකක් හැදිලා මරණයටපත් වෙන සම්මුති වශයෙන්. එහෙම සම්මුති වශයෙන් සිද්ධ වෙන මරණය හතර ආකාරයකට බුදුහාමුදුරු දැකලා තියෙනවා. ආයුක්කේ මරණය, කම්මක්කේ මරණය, උභයක්කේ මරණය, උපච්ඡේදක මරණ කියලා. අපි එනකොට අරන් වෙන ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ ලයිට් බල්බ් එකක් වුණත් හදනකොට ඒකට තියෙනවා කාලයක්. කේක් ගෙඩියක් හදනකොට වුණත් තියෙනවා best before expiry date කියලා එක. ඕනම දෙයක එහෙමයි. මේ කම්පියුටර් එක වුණත්, ටෙලිවිෂන් එකක වුණත් කාලය ඉක්මවා යන දවසක් තියෙනවා. ඒකට අපි කියනවා ටයිම් ලයින් එකක් කියලා. ආයුෂ ප්‍රමාණය අපි දෙන්නේ. ඊට වඩා අපිට ජීවත් වෙන්න බෑ. දෙවැනි එක තමයි මේ අමුද්‍රව්‍ය වල යම් කිසි ශක්්‍යතාවයක් පොටෙන්ෂියලිටි එකක් තියෙනවා. දැන් ලයිට් බල්බ් එකක වුණත් ඒක යම් කිසි ශක්තිතාවයක් තියෙන ඒවා ගෙවි යනවා. වාහනයක් වුණත් තියෙනවා. වාහනයක කාල සීමාවක් තියෙනවා අවුරුදු 15ක්. හැබැයි ඕගොල්ලෝ ඒක ඕනවට වඩා පාවිච්චි කරොත් අරක අවුරුදු 5ට වැටෙනවා. ඒ කියන්නේ ඒකේ කර්ම ශක්තිය. අපි කියන කර්ම ශක්තියකුත් තියෙනවා. එතකොට ආයුෂ ඉවරුණාමත් යම් කෙනෙක් මරණයටපත් වෙනවා. කර්මය ඉවරුණාමත් මරණයටපත් වෙනවා. ආයුෂ තියෙන්න පුළුවන් කර්මය ඉවරයි. කර්මය වෙනස් වෙනකොට මරණයටපත් වෙනවා. හැබැයි ආයුෂත් කර්මයක් දෙකම එකසේම ඉවර වෙලත් මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැතුව ආයුෂත් කර්මයක් තියෙද්දී අනතුරකින් මිය යන්නත් පුළුවන්. එනිසා මේ ජීවිතය කියන්නේ ජීවත් වෙන සාධක වලට වඩා මැරෙන්න තියෙන සාධක වැඩි දෙයක් තමයි ජීවිතය කියන්නේ. අපිට ජීවත් වෙන්න තියෙන පහසුකම් වලට වඩා මැරෙන්න තියෙන අවස්ථාවන් වැඩි දෙයක් තමයි ජීවිතය කියලා. එන්නේ ඒක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඉස්ස ගිනිගත් කෙනෙක් වගේ අප්‍රමාදව පින්දහම් කරගෙන මේ ජීවිතේ හරි තැනකට යොමු කරගත්තේ නැතුනොත් අපි සසර අතරමං වෙනවා කියලා. ශනික මරණ කියලා කියන්නේ ඕගොල්ලෝ වාඩි වෙච්ච අය නෙමෙයි දැන් ඉන්නේ. දැන් කොයි වෙලාවෙද මේ හඳුර බණ අතර කරන්නේ නැගිටලා යන්න කියලා ඉන්නේ. මොකද වාඩිව අමාරුයි. ඒ කියන්නේ මේ අපේ ශරීරය තුල තියෙන අවයව නිතර මෙරි ඒක තමයි වයසට යනවා කියලා කියන්නේ. මිලියන ගාණක් අපේ ශරීරයේ තියෙන මේ ශක්තියින් මැරිලා ඉපදෙනවා. ඒකට අපි කියනවා ශනික වශයෙන් ඇති වෙන මරණ කියලා. අපි හැබැයි ඒක දකින්නේ නැහැ. දැන් මේ රූප වාහිනිය හරි කම්පියුටර් හරි තිරේ මේ අපේ තියෙන පින්තූරේ එක විදියට පෙන්ුණාට ඩොට් වෙලා නැති වෙවි ඇති වෙවි තියෙන ස්වභාවය තමයි තියෙන්නේ. මේ ලයිට් බල්බ් එක උනත් එහෙමයි.
ඕක පොඩ්ඩක් තව අඩු කරොත් ඕක නිවි පත් වෙන ලයිට් එකක් බවට පත් වෙනවා. නමුත් මේකේ අපිට නොනවතී තියෙන ආලෝකයක් පේන්නේ ඒ තියෙන වේගය නිසා. අපිට ඒක දකින්න. ක්ෂණික මරණ නිතරම සිද්ධ වෙනවා. මේ ලෝකයේ අනිත්‍යතාවය කියලා කියන්නේ ඒකයි. හැමදේම හැම මොහොතෙම නැතිලා ඇති වෙලා යනවා. හේතුඵල ධර්මතාවය. හොඳට තේරුම් ගන්න මේක රත්තරන් දහමක්. අපේ ජීවිතයේ තියෙන වටිනා සම්පත්තියක් මේ සසර දිනන්න පුළුවන්. සමුච්ඡේද මරණ කියලා කියන්නේ අන්න ඒව තේරුම් අරගෙන අපිට මේ සසර විමුක්තිය කවදා හරි මරණය අමරණීයත්වයට අමත පද කියලා කියන්නේ නොමරෙන තැනට යන්න පුළුවන් නම් අන්න එතනට කියනවා නිර්වාණ සම්පත්තිය. එන්න ඒ தත්ත්වෙට තමයි අපි ගමන් කරන්නට ඕනේ. අපේ අම්මලා තාත්තලාත් පත් කරන්නට ඕනේ. ඉතින් අද මේ පින්කම තුලින් රැස් කරගත්ත කුසලයෙන් බලාපොරොත්තු වෙන්නේ අපිව ආපාදකා මේ ලෝකෙට දිහි කරපු පෝෂකා අපිට කන්න බොන්න ටික දීලා අපිව පෝෂණය කරපු ඉමස්ස ලෝකස්ස දස්සේ තාරා ලෝකේ අපිට හඳුන්වලා දීලා හොඳ නරක කියලා දීලා මේ ලෝකේ අපි වැදගත් පුරවැසියන් බවට පත් කරපු කාටවත් බරක් කරදරයක් නැතුව ජීවත් වෙන පුරවැසියන් බවට පත් කරපු ඒ ආදරණීය දෙමව්පියන්ට සංසාර ගමනේ දුකින් අත මිදී නිවන් සුව ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි අද විශේෂයෙන් අරුණි අමරසිංහ නෝනා මහත්මිය සිද්ධ කරන්නේ. ඉතින් එතුමිය පවුලේ බාලය නිසා අනිත් පවුලේ හැම දිනාම හිතනවලු අනේ මේ පොඩි එක්කෙනාගෙන් උදව් උපකාර අපිට නැතුණාට කමන්නේ. අපි ඒකදී බලා ගන්නම් කියලා. ඒ වගේ පවුල් එක තියෙන සෙනෙහස එතුමිය නිතරම සිහිපත් කරනවා. වැඩුමහල් සහෝදරයෝ ටික සහෝදරියන් ටික බොහොම හොඳින් ඉෂ්ට කළා. නමුත් එතුමියගේ යුතුයකමක් තමයි අද දවසේ මේ සිද්ධ කරන්නේ. අපිට එහෙම දෙයක් නොකරොත් අපේ හිතට ලොකු අඩුවක්. පාන්සුගුලයකට යනවා කියලා කියන්නේ ආගමික වටසක් කරනවා කියන්නේ අපේ හිතට ලොකු සැනසෙල්ලක් අපෙන් යුතුයකමක් කරුණා කියලා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී ජනක මහත්මයා බොහොම ඕනෑකමින් අද දවසේ මේ සෑම දිනම සම්බන්ධ කරගෙන ඒ උදාාර පින්කම සිද්ධ කරන්නේ. නිසා අපි සිහිපත් කරගනිමු. අද දවසේ අපි ධර්ම මාතෘකාව හැටියට සිහිපත් කළේ අනිත්‍යවත සංඛාරා මේ ලෝකයේ සියලු දේම නැති වෙලා යනවා. කොසල් රජුගේ බුදුහාමුදුරන්ට සිහිපත් කළා වගේ ගම්වරයක් දීලා හරි එහෙම නැත්නම් මේ ගෙවල් දොරවල් විකුණලා හරි ජීවත් කරගන්න පුළුවන් නම් අපි පුළුවන් ඒක ජීවත් කරව ගන්න. නමුත් මරණය කියන එකෙන් අපිට කවදාවත් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. එනිසා අපිට කරන්නට තියෙන්නේ ඒ දයාබර මෑණියන් සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරන එක පළවෙනි එක. දෙවෙනි එක තමයි එතුමිය යම් සේවයක් කරා නම් ඒවා අපිට පුළුවන් විදියට ගම්වල පන්සල් වලට අනිත් ඥාතීන්ට එතුමියගේ පවුල් වල අයට එතුමියගේ හිටපු ප්‍රදේශයට යමක් කළා නම් ඒ මෑණියන් නමින් එබඳු වූ යම් දෙයක් අපි සිද්ධ කරන එක තමයි එතුමිය සිහිපත් කරමින් අපිට කරන්නට තියෙන්නේ. එනිසා මේ වෙලාවේදී ඒ උදාාර පින්කමක් දවසේ තාම ඉහළින් සිද්ධ වෙනවා. මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච ඔබ අප හැම දිනාම ප්‍රාර්ථනා කරමු. අද දවසේ පන්සිල් සමාදන් වීමෙන් සිල්වතුන් බවට පත් වෙලා ධර්ම ශ්‍රවණය කරමින් ජීවිතයේ පිළිබඳව කර්මයේ පිළිබඳව මරණය සිද්ධ වෙන ආකාරය පිළිබඳව ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය පිළිබඳව මේ භෞතික ලෝකයේ තියෙන අස්තිරභාවය පිළිබඳව අපි මෙනෙහි කිරීම තුළින් රැස් කරගත්ත මේ කුසල ශක්තිය මිර දින කිහිපයකට උඩදී අභාව ප්‍රාප්ත වෙච්ච ලිලිනෝනා අමරසිංහ දයාබර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමියගේ සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දැන් හැමදිනම මේ පෙන් වාදනය අපට අරගෙන පවුලේ අයත් අනිත් අයත් එකතු වෙලා ඒ දයාබර මෑණියන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්න ගාථාව කියමින් ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන ගාථාව කියමින් පින් පෙන් වඩමින් පින් අනුමෝදන් කරන්න.
ගාතාව කියන්නේ හැමෝම එක්ක ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතාවාරි වහා පුරා පරිපූර්ණන්ති සාගරං ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතානින්නම් පවන්තති ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති චිතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්தோ පන්න රසෝ යතා මනිදෝති රසෝ යතා කවුරුත් හයියෙන් සාදුකාරයක් පවත්වනවා ආන්නෙම සාදු කියනකොට තමයි අම්බලාට ඇහෙන්නේ. එතකොට තමයි සතුටු වෙන්නේ. සත්ත්ව දේවේන්ද්‍රොත් පාරේ යනකොට නැගිට වදිනවා. ඒ නැගිට වදිනකොට සත්ත්ව දේවේන්ද්‍රගේ රථාචාර්යවරයා ඩ්‍රයිවර් අහනවලු කාටද මේ වදින්නේ ඔබතුමා තමයි ලෝකේම දෙවියන් අතරත් දෙවියන්ට දෙව්ලොවටම මේ ලෝකේ දෙමෝපියන්ට සලකන පන්සිල් ආරක්ෂා කරන ගුණවන්ත දරුවන් මිනිස්සු සත්පුරුෂ මිනිස්සු ඉන්නවා අන්න එයටයි අපි වඳින්නේ කියලා දෙවියොත් වඳින්නේ කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා අද දවසේ ඒ බඳු උදාර පින්කමක් රැස් කරගත්තා කියලා සතුටු වෙන ගමන් ධර්ම පරිස්කාර පූජා කරමින් රැස් කරගන්න මේ කුසලය දයාබර මෑණියන්ට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. He needs to get some more stuff. සතුටක් වාඩි වෙන අපි ගාතාව කියලා ආශිර්වාද කරන්නේ. අම්මා. එhmenan අපි අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාමය පින්කම අවසන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. පන්සිල් සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් පරිස්කාර පූජා කිරීමෙන් රැස් කරගත්ත මේ කුසල ශක්තිය මිර දින කිහිපයකට උඩදී අභාව ප්‍රාප්ත වෙච්ච ලංකාවේ ස්වභාවය දැන් බොහොම ඉක්මන් මේ තියෙන අසනීප තත්ත්වය වුණ සඳුදා 11 වෙනිදා අභාව ප්‍රාප්ත වෙච්ච මෑණියන් 12 වෙනි අඟහරුවාදා සියලු ආගමික කටයුතු සිද්ධ කරලා ඒ අවසන් කටයුතු සිද්ධ කර බව අපි දන්නවා. ඒ නිසා මේ දින කිහිපයක් ගත වෙන මේ වෙලාවේදී
එතුමියට මේ පරිස්කාර පූජාවලින් ධර්ම ශ්‍රවණයෙන් සිද්ධ කරගත්ත මේ සියලු කුසල ශක්තිය අනුමෝදන් වෙලා එතුමිය සසර සුවපත් භාවයටපත් වේවා සාංසාරික දුකින් අත මිදී උතුම් නිවන් සුවේම සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන හැම දිනාටම මේ පින්කමට සම්බන්ධ වෙච්ච විශේෂයෙන් දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද සැලසේවා දෙවියෝ මෙබඳු ආසනාවන්ත කෘතවේදී දරුවන් මුණුබුරු මිනිබිරියන් එවැගේම යහළු හිත මිත්‍රාදීන් අපිට මේ රටවල් වල ඉන්නකොට ඥාතීන් වෙන්නේ අපේ මේ හිතවත් අය නිසා දුකේදී සැපේදී මේ විදියට සම්බන්ධ වෙලා කටයුතු කරන එකට දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව සැලසේවා දෙවියෝද අතන බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියන අදිෂ්ඨාන ඇති කරගෙන අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති වැඳ ගන්න ආශිර්වාද කරන්න සබ්බීතියෝ විවංජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තෙරුවන් සරණයි Sabe que é muito Oh,